මගේ ප්‍රශ්නේ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපේ හාමුදුරනේ දැන් විශේෂයෙන්ම දැන් ඔබ වහන්සේ මේ ගන්න පියවර ජාතියක් විදිහට රටක් විදිහට අපි අගය කරන කාරණාවක්. හැබැයි දැන් ඔබ වහන්සේ පිළිබඳව සමහර වෙලාවට ඇතම් සුළු ජාතීන් තුළ තියෙන ආකල්පයත් එක්ක ඔබ වහන්සේ කොහොමද ඉදිරි කටයුතු කරගෙන යන්නේ? අපි පහුගිය කාලේ පුරාවටම දැක්ක දැන් අපි විශේෂයෙන්ම කතා කළොත් එහෙම මුස්ලිම් ජනතාව බොහෝ පිරිසක් මාධ්‍යවේදීන් ආශ්‍රය කරන අපිට ලැබුණු තොරතුරු අනුව දැන් ඔබ වහන්සේ පිළිබඳව මවාගෙන ඉන්න චිත්‍රය කොහොම වැරදි චිත්‍රයක් කියලා අපිට හිතෙනවා. මේ දේත් එක්ක කොහොමද ඔබ වහන්සේ මේ ගමනට නායකත්වය ලබා දෙන්නේ? ඉස්සර වෙලාම මේ ඔය සුළු ජාතිය කියන වචනේම අපි අමතක කරන්න ඕන. මොකද මේ සුළු ජාතිය, අර ජාතිය, මේ ජාතිය කියා අපි මුලින් මතක් කළ වගේ පළාත් හැටියට භාෂාමය පදනම් වලින් වර්ගවාදී ඇහැකින් මේ ගෙනාපු කුණුගොඩේ ප්‍රතිඵලය නිසානේ ජනාධිපතිතුමාට සිද්ධ වෙන්නේ මේ වගේ කාර්යසාධක බලකායක් පිහිටුවන්න. එතකොට නිදහසෙන් පස්සේ අවුරුදු 73ක් ගත වෙලා තියෙනවා. මේ අවුරුදු 73 තුල අපොහොසත් වෙලා තියෙනවා මේ රටේ දේශපාලනයේ විසින් රටේ ජාතික ඒකාබද්ධතාවය ගොඩනගන්න. හැම අවුරුදු 5න් 5ටම අපට ඇහෙනවා විවස්ථා සංශෝධන, විධායක ජනාධිපති ක්‍රමය යනාදී කොටගත් මේ නීති අනපනත් සකස් කිරීම පිළිබඳ කතාව කොච්චර දිගද කියලා බලන්න. මට මතකයි යුද ජයග්‍රහණයෙන් පස්සේ 2009 එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා කිව්වා ආයේ මේ රටේ මේ සුළු ජාතිය, අර ජාතිය, මේ ජාතිය කියලා කතාවක් නැහැ, එක ජාතියයි. ඒ ශ්‍රී ලාංකීය ජාතිය අපි ගොඩනගමු කියලා. අදටත් ඒක විවෘතයිනේ. නමුත් අවාසනාවකට අපිට මේ පවරපු වගකීම පිළිබඳ තේරුම් අරගෙන නැහැ බොහෝ අය. දැන් උදාහරණයක් විදියට ගත්තොත් අපි නීති විශාරදයෝ නෙවෙයි. එතකොට මේ නීති විශාරදයන්ගේ නීති විශාරදයන් බලන ඇහැකින් මේ ප්‍රශ්න දිහා බලන්න නෙවෙයි අපිට මේ වගකීම දුන්නේ. නීති විශාරදයන් විසින් සකස් කරලා තියෙන අනපනත් මේ කෙටුම්පත් ඇතුලේ මිනිස්සුන්ගේ අවශ්‍යතාවයන් ඒ ආකාරයෙන් සම්පූර්ණ වෙලා තියෙනවද නැද්ද කියන කාරණාව වෙනත් මානයකින් වෙනත් කෝණයකින් බලන්න තියෙන අවශ්‍යතාවයක් මතයි මේ කටයුත්ත ගොඩනගලා තියෙන. ඉතින් ඒක නිසා ඇත්ත වශයෙන්ම අපේ ප්‍රාර්ථනාව මේ සුළු ජාතිය නැත්තම් මුස්ලිම්ද දෙමළද එහෙම නැත්තම් සිංහලද බෞද්ධද කතෝලිකද හින්දුද ක්‍රිස්තියානිද ප්‍රොටෙස්තාන්තද ලුතරයානුද මේවා අපිට වැදගත් කාරණා නෙවෙයි. අපිට වැදගත් වෙන්නේ එක රටක එක නීතියක් යටතේ එක ජාතියක් හැටියට ලොව ඉදිරියේ නැගී හිටින්න. ඒක අපිට තවමත් කරගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් ඒ වෙනුවෙන් අපි කැප වෙන්න ඕන. අපි සම්බන්ධයෙන් නොඑක් විවේචන තියෙන්න පුළුවන්. මොකද ඒක අපේ අතීත භාවිතාව. ඊට හේතුව අපි සමාජය තුල ගොඩ නැගුණෙම මේ නීතිය හරියට ක්‍රියාත්මක නොවීමෙන් ජනයා තුල ඇතිවන ආතතීන් තේරුම් අරගෙන ඒවාට විසඳුම් සොයා දීම සඳහා කරපු අරගලයක් තමයි අපේ ජීවන භාවිතාවේ පහුගිය කාලේ දැක්කේ. එක විදිහට එකයි විග්‍රහ කරගන්න ඇති. ඉතින් සුළු ජාතියවත් වෙන කවුරුවත් කලබල වෙන්න උවමනාවක් නැහැ. අපේ ප්‍රාර්ථනාව එක ජාතියක්, එක නීතියක්, එක ධජයක් යටතේ නැගිට ගන්න පුළුවන් වැඩපිළිවෙලක් වෙනුවෙන් ක්‍රියාත්මක වීමයි. ඥානසාර හාමුදුරුවන්ට අපි දන්නවා සමාජය තුළ තියෙන මතය ඇවිල්ලා දැඩි මතධාරී භික්ෂුන් වහන්සේ නමක් කියන කාරණේ සමාවෙන්න මාය වචනේ වැරදි නම් පාවිච්චි කරන දේ. නමුත් අනිත් පැත්තෙන් විපක්ෂයෙන් චෝදනාවක් එල්ලනවා විශේෂයෙන්ම දේශපාලන වැඩසටහන් වලදී අපි අත්දකින කාරණේත් එක්ක මම මේ ප්‍රශ්නේ මතු කරන්නේ. ඔවුන් ප්‍රකාශ කරනවා හඳුරන්නේ විශේෂයෙන්ම ඔබ වහන්සේට තියෙන එල්ල වෙන චෝදනාත් එක්ක ඔබ වහන්සේට මේ එක රටක් එක නීතියක් කියන වගකීම දරන්නට බැහැ. සහ ඒ තුලින් නැවතත් මේ අපේ රට තුල ජාතීන් අතර හෝ ආගම් අතර හෝ යම් යම් ගැටුම් නිර්මාණය වීමේ හැකියාවක් තියෙන දේවල් අදහස් විපක්ෂයේ පැත්තෙන් ප්‍රකාශ වුණා. ඔබ වහන්සේට සහතිකයක් දෙන්න පුළුවන්ද? නෑ මම කලින් අපේ ඔබතුමාර කිව්ව ඔබ වහන්සේ කිව්ව පෙර භාවිතයෙන් ඈත් වෙලා අපිට පොදුවේ මේ සියලු දෙනා වෙනුවෙන් ඇත්තටම පෙනී ඉන්න පුළුවන් කියන කාරණාය සම්බන්ධයෙන් ඔබ වහන්සේට සහතිකයක් දෙන්න පුළුවන්ද? අපිට මේ පවර වගීමේ කාලය මාස 4යි. අපි මාස 4කට පස්සේ කතා කරමු. අපි කොතනද ඉන්නේ? අපි කොතෙන්ද මේ වැඩ පිළිවෙල ගෙනල්ලා තියෙන්නේ කියලා. ඇරත් අනේ අපේ ඉතින් ඔය
අපි සම්බන්ධයෙන් කතා කරන පක්ෂ විපක්ෂ මේ දේශපාලන බලාධිකාරිය ගැන අමුතුවෙන් මං හිතන්නේ කතා කරන්න ඕන නෑනේ. ඒගොල්ලන්ගේ අසමත්භාවය නේ මේ පෙන්නුම් කරන්නේ මේ සියලු කතාවලට වැඩිය තබා මොනවද අපි මේ කතා කරන්නේ? සුළු ජාතියක් ගැන කතා කරනවා, අරක් ගැන කතා කරනවා, මේ ගැන අවම තරමින් අපට බැරි වෙලා තියෙනවා නම් එක අධ්‍යාපනයක් ඇතුළට අපේ දරුවෝ පෙළගස්සන්න වැඩිය තබා මේ කොළඹ තියෙන පාසල් ටික අරන් බලන්න කීපයක් සහිර කියයි, හින්දු කොලේජ් කියයි, ආනන්ද නාලන්ද යනාදී වශයෙන් ගත්තයින් පස්සේ මේ අල්ලපු වැටේ ඉන්න මුස්ලිම් දරුවෙකුට ආනන්ද විද්‍යාලය ඉගෙන ගන්න බැරි නම්, නාලන්ද විද්‍යාලය ඉගෙන ගන්න බැරි නම්, ඒ අයිතිය සහිර විද්‍යාලයේ සිංහල දරුවෙකුට දෙන්නේ නැත්තම්, හින්දු විද්‍යාලයට දෙන්නේ නැත්තම් මේ මුල් අවස්ථාවෙම දරුවෙක් ගොඩනගන රටට දැයට සමයට එහි ප්‍රගමනය උදෙසා දරුවෙක් ගොඩනගන අවස්ථාවේදීම අධ්‍යාපනයෙම බෙදලා නම් අපි කොහොමද ජාතික සමගියක්, සංහිඳියාවක්, සංවර්ධනයක් ගැන කතා කරන්නේ? ඒ නිසා මේක අපේ වචන වලින් කිව්වොත් ඇත්ත වශයෙන්ම අවිද්‍යාත්මක දේශපාලන වටපිටාවක් නෙමේ තියෙන්නේ. ඒක හින්දා මේ සියලු ප්‍රශ්න ගැන හොඳ කියවීමක් අපිට තියෙනවා. මේ සුළු ජන වර්ග කියන වචනේ මම කියන්නේ ඇත්ත වශයෙන්ම අපි ඉදිරියටවත් අපේ භාවිතාව ඇතුලේ පාවිච්චි නොකර අපි වෑයම් කරමු. අපි අර මුල් ප්‍රකාශයේදී අපි සඳහන් කළ පරිදි එක ජාතියක්, එක නීතියක්, එක දජයක් යටතේ නිර්මාණය කර ගැනීමට අපි අතීතය අමතක කරමු. බුදු වදනක් තියෙනවා. අතීතං නානුශෝචන්ති. අතීතය ගැන හිතලා දුක් වෙන්න එපා. ඒ වගේම හෙට ගැන හිතලත් වැඩි සුසුම් හෙලමින් ඉන්න එපා. අද දවසේ පැවරිච්ච රාජකාරිය කරන්න. ඉතින් අපි ඒ ගැන බලමු. සමාන හඳුරන්නේ තවත් කාරණයක් දැන් ඔබ වහන්සේ කියන අපි නැවත මාස 4කින් කතා කරමු කියලා. ඔබ වහන්සේ සතු සැලසුමක් තියෙනවාද මේ කියන විදිහට කුඩා දරුවගේ ඉඳලා අවසාන ජ්‍යෙෂ්ඨයා දක්වාම අපේ රටේ එක නීතියක් ක්‍රියාත්මක කිරීමේ සැලැස්මක් ඔබ වහන්සේ එක තැනකදී ප්‍රකාශ කරනවා අපි යෝජනා ලබා ගන්නවා. කොහොමද ඒ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ? ඔබ වහන්සේගේ සැලසුම මොකද්ද? මෙහෙමයි. අද ඊයක නෙවෙයි අපිට పూర్වයෙන් හිටපු මහා ප්‍රඥයින්, මහා යතිවරු, සමාජ ක්‍රියාදරයන්, ඒ වගේම ඇතැම් දේශපාලන පක්ෂ මේ වෙනුවෙන් කොච්චර අරගල කරලා තියෙනවද? දැන් ආසන්නම සිද්ධිය ගත්තොත් දැන් මාදුලාවේ සෝබිත නායක හාමුදුරුවෝ වගේ කෙනෙක් ගත්තොත් මේ රටේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් කතා කෙරුවා. උන්වහන්සේලා ඒ වෙනුවෙන් දේශපාලන බලපෙරලි කළා. හැබැයි අපේක්ෂිත අරමුණු ඉෂ්ට කරගන්න බැරි වුණා. නමුත් අපි වෑයම් කළ යුතුයි අදිෂ්ඨානශීලීව ජයග්‍රහණයෙන් මේ කටයුත්ත සම්පූර්ණ කරගන්න. අපිට පේන දේ තමයි මේ රට ඇතුලේ මොන නායකයා මොන රාජකාරිය ඒ වගකීම් යුත්තන්ට පැවරුවත් අපි දකින්න එක දෙයක් තමයි ඕනවට වඩා කාලය අරගෙන කල් මරණ න්‍යායක්. මේ ඔක්කොම බලන්නේ හෙට කරන්න, ඊළඟ ආණ්ඩුවේ කරන්න. දැන් මේ අපි මිනිස්සු හැටියට මේ ආත්මේ සුවපත් කරගෙන ලස්සනට ජීවත් වෙනවා මිසක පරලොව හදලා වැඩක් නැහැ. ඉස්සලා මෙලව හදාගන්න එපායේ. සරල උදාහරණයක් මම කිව්වේ. ඒ වගේ මේ අපි වෙත පැවරිච්ච වගකීමේ තියෙන එක රාජකාරියක් තමයි දැනට මේ සමාජය තුළ කතාබහට ලක් වෙලා තියෙන, බරපතල විදියට කතාබහට ලක් වෙලා තියෙන ඇතැම් කාරණා සම්බන්ධයෙන් සකස් කරපු නීති අනපනත්වත් සම්මත කරගන්න බැරි වෙලා තියෙනවා. කොහේ හෝ මොකද මේ සියල්ලකටම හේතුව මේ අවිද්‍යාත්මක දේශපාලන බලපෑම. ඉතින් ඒ නිසා සාධාරණ ඉෂ්ට කරගන්න බැරි වෙලා තියෙනවා. කොටසක් හිතනවා අපේ ආණ්ඩුවේ කරන්න නෑ මේකට ඉඩ දෙන්න හොඳ නෑ කියලා මේකත් අර රසායනික කාබනික ගොවිතැන වගේම තමයි. ඒ වගේම වල්ලදිච්ච එකක් මේ කැලේ සුද්ධ කරන්නයි අපිට තියෙන්නේ. හිරු මාධ්‍ය ආයතනයෙන් දිලාන් මායාදුන්න ඔබේ අවස්ථාව උදා කරගන්න දිලාන්. අවසර අපේ හැමදෙරෝනේ මගේ පළවෙනි ප්‍රශ්නේ තමයි දැන් ඔබ වහන්සේ කිව්වා මේ ඇත්තම් කාරණා සම්බන්ධයෙන් සකස් කරපු අනපනත් සම්මත කරගන්න බැරි වෙලා තියෙනවා කියලා. මගේ පළවෙනි ප්‍රශ්නේ මොනවද අනපනත්? අනිත් එක තමයි ඔය කාර්ය සාධක බලකායේ සංවිධ සම්බන්ධ ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. අතමුන් දැන් දෙමළ දාතිකින් මේක නැහැ කියලා කියනවා. ඒකට ඒ අනුව මේ සංවිධ ඉස්සරහට වැඩි වෙනවද? අනිත් එක තමයි දැන් අපි ගන්නවා ප්‍රාදේශීය වශයෙන් නීති තියෙන උඩරට නීතිය, දේශවලාමේ නීතිය. ඔබ වහන්සේගේ අපේක්ෂාව මේ නීති ඔක්කොම හොසි කරලා තනි නීතියක් ලංකාවට ගේන්නද? මෙහෙමයි.
ලෝකයේ නීති අනපනත් සැකසෙලා තියෙන්නේ ඒ භූමියේ සිරිත් විරිත් සංස්කෘතික වටපිටාවන් එක්කනේ. එතකොට අපි ගත්තොත් මේ රටේ දැනටත් එක රටක එක නීතියක් ක්‍රියාත්මක වන පරාසයන් තියෙනවා. දැන් උදාහරණයක් විදියට මේ රියදුරු ලයිසන් එක රියදුරු බලපත්‍රය ගන්නකොට සිංහලද දෙමළද මුස්ලිම්ද කියලා කතාවක් නැහැනේ. අවුරුදු 18 සම්පූර්ණ නම් රියදුරු බලපත්‍රයක් ගන්න පුළුවන්. ඒ වගේ අපරාධ නීතියේදී ඒක බෞද්ධ භික්ෂුවක්ද පූජකයෙක්ද එහෙම නැත්නම් පියතුමෙක්ද කුරුක්කල් කෙනෙක්ද මෞලවි කෙනෙක්ද කියලා දාලා නැහැ. ආගමික වශයෙන් ගත්තත් ජන වර්ග හෝ ජාතිය මොන විදියට ගත්තත් අපරාධ නීතිය ඉදිරියට. හැබැයි සමහර සිවිල් නීති රීතිවලදී දැන් උඩ රට නීතිය වෙන්න පුළුවන්, තේසවලාම් වෙන්න පුළුවන්, මුස්ලිම් නීතිය වෙන්න පුළුවන්. ඉතින් මේවා ඒ කාලවල විශේෂයෙන් මොකද ලන්දේසි, ඉංග්‍රීසි, ලන්දේසි, පෘතුගීසි ආක්‍රමණයකට යටත් වෙච්ච ඒගොල්ලන් පාලනය කරපු හැම රටකම ඇති වෙලා තියෙන අරබුදය තමයි මේ අපි තාම අත්විඳින්නේ. ඉතින් අවාසනාවකට නිදහසෙන් පස්සේ අපිට බැරි වෙලා තියෙනවා මේ පසට මේ පොළවට මේ මිනිස්සුන්ගේ සිතඟ වලට ගැලපෙන පරිදි අපට අනන නීතියක් හදාගන්න. දැන් ඔබට මම එක උදාහරණයක් කියන්නම්. මේ මගේ අතේ තියෙනවා ඇත්ත වශයෙන්ම මම මේ දවස්වල ටිකක් මේ වැඩිපුර කියවනකොට අපේ කිස්ලි මැතිතුමා මේ අපේ අපවත් යෝදාලා රාජකීය පඬිත හේන් පිටේදර ඥානසීහ නායක හාමුදුරුවෝ ඒ කාලේ 1960 ගණන් වල මේ ප්‍රශ්නේ ඒ විදිහටම කතා කරලා තියෙනවා. උන්වහන්සේ කියලා තියෙනවා ඊටාම කෙටියෙන් මෙන්න බලන්න එදා මේ දැන් අද අපි ඉන්නේ 20යි 21 මේ 1960 හාමුදුරුවෝ ඉදිරිපත් කරනවා මේ අපට බෞද්ධ පාලන ක්‍රමයක් අවශ්‍යයි කියන මේ කෘතිය උන්වහන්සේ දක්වනවා. උන්වහන්සේලාටත් ගෞරවයක් පිණිසයි මම මේක මේ කියන්න ගත්තේ. මොකද උන්වහන්සේලාත් අනවරත අරගලයක යෙදලා හිටියා. අපේ ඒ යති පරම්පරාව මේ එක රටක් එක නීතියක් මේ මහ පොළොවට ගැලපෙන විදියට මේ ඉංග්‍රීසි, ලන්දේසි, පෘතුගීසි අද මේ කලවම් අච්චාරු නීතිය වෙනුවට මේ රටේ ජාතික ඒකාබද්ධතාවය හදන්න පුළුවන් නෛතික වැඩපිළිවෙලක් ඕන කියන එක. උන්වහන්සේ කියනවා දැනට අති අපේ පාලන ක්‍රමය එංගලන්තයේ විසින් ඩවුනින් වීදියේදී මස්සා මෙරටට ගෙනවුත් ලංකාවට ඇඳ වූ ගෞමකි. තවමත් අපි ඒ ඇඳුම් පිටින්ම සිටිමු. අවුරුදු 20ක්ම ඒ ඇඳුම ඇඳ අප ලබා ඇති හෙම්බත්කම ඉවත් කර දැමීමට අවශ්‍ය පියවර අපේ දේශපාලනඥයන් තවම තබා නැත. මේ 1960 කියන්නේ. ඉතින් තාමත් මේක වළංගුයිනේ. අර ඩවුනින් වීදියේ දී මස්සලා මෙරටට එවපු ගෞමේ බොත්තම් ඉරිච්ච තැන් මහ හිල් වහ ඉන්නවා මිසක මේක පරණ ගොඩනැගිල්ලක් වගේ නෙමෙයි. පරණ නීති පද්ධතිය මේක පෙරලලා දාලා අලුත් නීතියක් අලුත් ක්‍රමයක් මිනිස්සු ගොනු කරන්න පුළුවන් වැඩකට එන්න එපාය. එතකොට සංයුතිය ගැන ඇහුවා. ඇත්ත වශයෙන්ම මම විශ්වාස කරනවා මේකේ මේ මුස්ලිම් තුන්දෙනාවත් මේකට දාන්න ඕන නැහැ. දෙමළ කතාවක් මේකට ඕනෙත් නැහැ. හැබැයි මුස්ලිම් කීප දෙනෙක් මේකට යොදාගත්තේ මේ මොහොතේ මේ ප්‍රසන්ට් සිටුේෂන් එක ඇතුලේ අපි දන්නවා අධිකරණ ඇමතිතුමා විසින් මේ පාස්කු ප්‍රහාරයත් එක්ක රටේ විශාල කතා බහක් ඇති වුණා. දැන් ඒව මිනිස්සුන්ට මතක නැහැ. සති දෙකයිනේ අපේ මිනිස්සුන්ට මතක. දැන් අපි කතා කෙරුවා ඒ කාලේ සියලු පාර්ශව කතා කෙරුවා. මද්රසා ගැන කතා කෙරුවා. ඒ වගේම කාති උසාවි ගැන කතා කෙරුවා. නිකාබේ බුරුකාව ගැන කතා කෙරුවා. ශරියා බැංකු පද්ධති ගැන කතා කෙරුවා. මම මේ කියන්නේ මුස්ලිම් පාර්ශවයෙන්. එතකොට ඒ සම්බන්ධයෙන්ුත් දැන් යම් නීති අනපනත් සකස් කරලා තියෙනවා. දැන් ජනාධිපතිවරයා පත්වීමෙන් පස්සේ කොච්චර කාලයක් ගත වෙලා තියෙනවද? නමුත් අද වෙන එක පනතක් සම්මත කරගන්න පුළුවන් වෙලා තියෙනවද? නෑ. කල්මරණ න්‍යාය. ඉතින් මේක ප්‍රශ්නයක් නේ. ඊට පස්සේ මේ ඔක්කොම කල්මැරීමේ කුණු කොට ගිහිලා දානවා ජනාධිපතිතුමාට. එතුමා මේ මොකක්වත් කරන්නේ නැහැ කියලා. හැබැයි බාර දීපු අයවලුන් ඒක සම්පූර්ණ කරන්නේ නැහැ. මේක අවාසනාවක්. ඒ නිසා යම්කිසි නිශ්චිත කාලරාමුවක් තිබෙන්න අවශ්‍යයි. අනිත් පැත්තෙන් මේ රටේ මෝඩකම තමයි කොයි දේ කරන්න ගියත් ඒක ක්‍රිකට් ටීම් එකටත් වළංගුයි අනිත් එකටත් වළංගුයි බලනවා දෙමළ කෙනෙක් ඉන්නවද කතෝලික කෙනෙක් ඉන්නවද මුස්ලිම් කෙනෙක් මොකටද එහෙම බලන්නේ දක්ෂයෝ නම් දෙමළද සිංහලද මුස්ලිම්ද දාලා නැහැ ඒගොල්ලන්ට අවස්ථාව දෙන්න. ඉතින් මේකේ මතක තබා ගත යුතු දේ තමයි අපි කොතනකවත් මේ රටේ ප්‍රධාන ජාතිය හැටියට මේ රට ඓතිහාසිකව ගොඩනගපු මේ රට ශිෂ්ටාචාරවත් කරපු මේ රටේ සංස්කෘතිය හතපු ඓතිහාසික ජාතිය විදිහට කවදාකවත් එක තැනක පෙන්වන්න ඔය කියන්නා වූ සුළු ජන කොටසකට හිරිහැරයක් කරපු අවස්ථාවක් අපි දිගින් දිගටම කිව්වේ
මේ අවිද්‍යාත්මක දේශපාලන වටපිටාවන් සහ මේ එක කාලවල සිරිත් හැටියට තිබුණු දේවල් නීති බවට පත් කළා. ඒවයින් ඇති වෙලා තියෙන ආතතීන් පුපුරා යාම ඇතුලේ අපි විඳින නරක නපුරු අත්දැකීම් ගැන විතරයි මේ පහුගිය කාලෙම අපි හඬ නැගුවේ. ඒවා මිනිස්සු තේරුම් ගත්තේ වෙනත් විදිවලට. මොකද මේ දේශපාලනිකව විශාල වශයෙන් අරාජික වුණු ඒ වගේම නොයෙක් දේශපාලන මත ඇතුළේ හිර වුණු වටපිටාවක්නේ. ඉතින් ඒක හින්දා දෙමළ ජනතාවගේ නියෝජනයක් අපට අවශ්‍යයි. හැබැයි මුල් අවස්ථාවේදී ඒක නොකලේ මේ කතාව අපිට කියන්න උවමනා නිසා. අපි 10-12 දෙනෙකුගේ නම් එකතු කරගෙන තියෙනවා. එතනදිත් ගැටලුවක් මත වුණා. දැන් යාපනයේ දෙමළ අය කැමති නෑ මහනුවරින් දෙමළ කෙනෙක් ගන්නවට. ඒක තමයි ඇත්ත කතාව. තව ප්‍රබුද්ධ දෙමළ මේ ජාතික මහත්මයෙක් ගන්නකොට කියනවා මෙයා අහවල් සංවිධානයට සම්බන්ධයි. මෙයා එක්කෝ රෝ එකේ වෙන්න ඇති. මෙයා CIA වෙන්න ඇති. මේ එකට Tamanගේ ජන කොටස අතරවත් ඒකමතියක් නැති වටපිටාවක අපි පුජ්‍යලයන් තෝරා ගැනීමේදී මෙවැනි වැඩකට හරි පරිස්සම් සහගත වෙන්න වෙනවා. මොකද අපි නම් අපේ පපුවෙන් අපි හිතන්නේ නෑ වෙන්ව. අපි හිතන්නේ එක ජාතියක්. ඒ දමිළ සහෝදරයොත් අපේ සහෝදරයෝ. මුස්ලිම් සහෝදරයොත් අපේ සහෝදරයෝ. හැබැයි මේ කැක්කුම තියෙන්නේ මේක වෙන්ව තියාගෙන අවුල් නිර්මාණය කරන උදවියට. ඒ නිසා අපි එක රටක් හැරෙට එක ජාතියක් හැරෙට හිතනවා අදාළ අවස්ථාවලදී අපිට උපකමිටු ඕනෑ තරම් ප්‍රමාණයක් හදාගන්න පුළුවන් කාලය ටිකයි. මොකද අලුතෙන් ලියන්න කියන්න මොකුත් නැහැ. ඕන තරම් දේවල් මේ සම්බන්ධයෙන් ලියලා තියෙනවා. මේවා ගොනු කරලා මේ නීති කෙටුම්පත් කරන. මොකද අපි නෙවෙයි නීති හදන්නේ. අපිට පුළුවන් මේ වැඩපිළිවෙල ඉක්මන් කරන්න. මේවට සංශෝධන ඕන නම් සංශෝධන එකතු කරන්න. සහ හඬක් නැති මිනිස්සුන්ගේ හඬ ඒ අදාළ තැනට ගෙනල්ලා මේක ඉක්මන් කරවා ගැනීමේ කාර්යය තමයි අපිට කරන්න වෙන්නේ. එක රටක් එක රීතියක් කරා යන ගමනේදී වහන්සේ හිතනවාද ජනාධිපති පොදු සමාව බාධාවක් කියලා? මම හිතන්නේ මේවට උත්තර දෙන්න මේ වෙලාව නෙමෙයි. එක ජනාධිපති සමාවක් ලැබපු එකම භික්ෂුවත් මං විතරක් නෙමෙයි මේ රටේ. ඒ වගේම නඩු තියෙන එකම හාමුදුරුවොත් මං විතරක් නෙවෙයි. අනේ ওই පාර්ලිමේන්තුවේ 225 ගත්තොත් මං හිතන්නේ 5-6 දෙනෙකුට හැර අනිත් ඔක්කොටම නඩු තියෙනවා. ඒක නිසා අපි මේ අනවශ්‍ය මානයන්ට ගෙන යන්නේ නැතුව අපට බාර දීපු වැඩේ දෙස බලාගෙන ඉන්න. මේ වැඩේ ජයග්‍රහණයෙන් කෙලවර කරගන්න ඔයගොල්ලොත් අපිට උදව් කරන්න. අපි බලාපොරොත්තු වෙනවා මේ ඉදිරියේදී විශේෂයෙන් මේ වැඩපිළිවෙල තුල. මොකද අපේ කාර්ය සාධක බලකායේ මටවත් සමාජික අපේ වියතුන්ටවත් කාටවත් කිසිදු අදහසක් නැහැ. අපිට මේ පුජ්‍යලිකව පෙනී ඉන්න හරි මේ තැන මයික් කල්නකොට කතා කරලා වෙන මහානයකට ගෙනියන්න අපේ අදහසක් නැහැ. මොකද මේ දීපු වගකීම තාම ගැඹුරින් තේරුම් අරගෙන මං හිතන්නේ මේක ස්වර්ණමය අවස්ථාවක් අපිට ලැබුණේ. තැලිලා පොඩි වෙලා දුක් විඳින මේව නිසා ඔබ මොනවද මේ කතා කරන්නේ? අපිට සමහර අවස්ථාවල මේ මූලික මේ රටේ නීතිය ගැන නීතියේ තියෙන රැකවරණය ගැනවත් කීයෙන් කී දෙනාද මේ රටේ මිනිස්සු දන්නේ? ඉතින් ඒක හින්දා අපි අවස්ථාවක් විවර කරගමු. හොඳ ප්‍රබුද්ධ සාකච්ඡාවක් මේ සම්බන්ධයෙන් ගොඩනගා ගන්න. අපි මේ ප්‍රශ්න මොකක්වත් නැහැනේ. මම හිරේ යන්නෙත් නැහැ. මට නඩුත් නැහැ. නිකම්ම නිකන් වීදුරු පෙට්ටියක ධාතු කරඬුවක් වගේ පන්සලට වෙලා හිටියනම්. හැබැයි ජනාධිපතිතුමා අපිව මෙතෙන්ට පත් කරන්නේ ඇයි? අපි මේ සමාජයේ මිනිස්සු තැලිලා පොඩි වෙන මේ පල්ලෙහා පන්තියේ මිනිස්සුන්ගේ සැබෑව අත්දැකීමෙන් ලබලා ඒ වගේම බොහෝ විෂයන්හි පන්නරය ලබාගත් භික්ෂුවක් විදියට මම හිතනවා සුද්ධ අයිතියක් අපට තියෙනවා. ඔබ හිතන්න මේ මගේ අතේ අපි සංවිධානයක් හැටියට කිංස්ලි මහත්මයා අපි 2012 අවුරුද්දේ මතක් කරන්න ඕන. මොකද බොහෝ අයට මේ කරුණු අමතක වෙලා යනවනේ. 2012 අපි හාමුදුරුවරු 2000ක් විතර බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට කැඳවලා අපි සංඝ සමුළුවක් තිබ්බා. ඒ සංඝ සමුළුවේ 5 වෙනි යෝජනාව උනේත් මේකමයි. ඒ යෝජනාවේ අපි කියනවා ශ්‍රී ලංකාවේ ශිෂ්ටාචාරය හා සංස්කෘතිය ගොඩනැගූ ඓතිහාසික ජාතිය සිංහල බෞද්ධ වන අතර
ඔවුන්ගේ සියලු අයිතිවාසිකම් අනන්‍යතාවයන් රෝම ලන්දේසි ඉංග්‍රීසි නීතිය යටතේ ගැටලු සහගත තත්ත්වයකට පත්ව ඇති හේයින් උපත් විවාහ ඉඩම් ඇතුළු සිවිල් කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික සියලු දෙනාට පොදු හා සාධාරණ වූ රටට ගැලපෙන ඒකීය නීති පද්ධතියක් ස්ථාපිත කිරීමට කටයුතු කරන ලෙස රජයට යෝජනා කරන්නෙමු කියලා. ශ්‍රී ලංකාව බෙදා වෙන් කළ නොහැකි ඒකීය දේශයක් වන අතර ඒ ජනවාර්ගික භාෂාමය හෝ ආගමික පදනමක් මත බෙදා වෙන් කළ නොහැක්කේ යන පදනම මත ජනවාර්ගික භාෂාව හෝ ආගමික පදනමක් පදනම් කරගෙන දේශපාලන ඉල්ලීම් තහනම් කිරීමට කටයුතු කිරීමට රජයට යෝජනා කරන්නෙමු කියලා. මම කියන්නේ අද ඊයේ මේ අහම්බෙන් වෙච්ච දෙයක් නෙවෙයි. මේ සම්බන්ධයෙන් අපි විශාල අරගලයක් කළා. අවුරුදු 15ක් 20ක්. ඉතින් මං හිතනවා ඒ අරගලයේ නියැලුණු අපි වගේම තව බොහෝ සංවිධාන, බොහෝ හාමුදුරුවරු, ඒ වගේම බොහෝ ಜಾති වාත්සල්‍යයෙන් යුතු සිංහල, දෙමළ, මැලේ, මුස්ලිම්, බර්ග හැම ජන කොටසකටම අයිති ආදරණීය සහෝදරයන් මේ අරගලය ඇතුලේ හිටියා. ඉතින් ඒ හැමෝගෙම ජයග්‍රහණයක් හැටියට මේක සලකන්න අපට හොඳ අවස්ථාවක්. විශේෂයෙන් ජනාධිපතිතුමාට මේ බොහෝ දෙයින් වැසී ඇති සත්‍යය එතුමගේ අවධානයට යොමු කරන්න ලැබිච්ච හොඳ අවස්ථාවක් මේ. ඔව් ප්‍රශ්න අහන්න බුද්ධික. ඔබ ඇහෙනවා. මගේ ප්‍රශ්නය හාමුදුරනේ දැන් අර පාස්කුරිදා ප්‍රහාරය පිළිබඳ කොමිෂන් සභාවේ වාර්තාව අපි පිළිගත්තත් නැතත් ඔබ වහන්සේලා පිළිගත්තත් නැතත් කොහොම වුණත් ඒ වාර්තාවේ ඔබ වහන්සේට විරුද්ධව අපරාධ චෝදනා ගොනු කරන්න තියෙන හැකියාව පිළිබඳව හොයලා බලන්න කියලා තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් අපි දන්න ක්‍රමවේදය තමයි පවතින නීතිය අනුව අපි රාජ්‍ය රැකියාවකට යන්න ගියත් ඔය වගේ බරපතල චෝදනාවක් සම්බන්ධයෙන් නඩු කටයුත්තක් ක්‍රියාත්මක වෙනවා නම් මම හිතන්නේ දැන් ඒ වාර්තාව නීතිපතිවරයා අධ්‍යයනය කරමින් පවතිනවා. එතකොට එහෙම තියෙන පසුබිමක මේ රටේ පොදු නීතිය එක නීතියක් කරන්න අරමුණෙන් පත් කරන ආයතනයකට ඔබ වහන්සේ පත් කිරීමම දැනට පවතින නීතිය හැල්ලුවකට ලක් කිරීමක් නෙවෙයිද? දැන් ඔයා කියන විතර බෝම්බ ගහලා තින්නෙත් අපි. දැන් මේ ඔත්තුකාරයට වෙඩි තියෙන සමාජයක අපිට ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නත් බෑ. අපි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කරපු කොමිසම ගැනත් එහි අන්තර්ගතය ගැනත් පහුගිය කාලේ පුරාම කතා කළා. අපි ඒව වෙනම සාකච්ඡාවක පාසු සිද්ධි සම්බන්ධයෙන් කතා කරමු. හරි? අපි වෙනම වෙලාවක් අරන් ඒක කතා කරමු. එතකොට මේකේ ඇත්ත නැත්ත කොහොමද ඒවා වෙලා තියෙන්නේ කියන එක ගැන ඒ වගේම ඉස්ලාම් අන්තවාදයේ විසින් අපට අත් කරලා දීලා තියෙන භයානක ඉරණම කොතනද තියෙන්නේ කියන එක ගැන අපිට විග්‍රහ කරගන්න පුළුවන් වෙයි. අපි ඒක වෙනම සාකච්ඡාවක් ඇතුලේ කරමු. ඒකට මේ වෙලාව නෙමෙයි. ඒවට උත්තර දෙන්න පුළුවන් අපි ඒ වෙනුවෙන් සැදී පැහැදී ඉන්නවා. කෙටි පැහැදිලි කර ගැනීමක් අපි කරමු. අපේ ස්වාමීන් වහන්සේ යම් අවස්ථාවකදී අපි අනුමාන කරමු, උපකල්පනය කරමු, අනුමාන නෙමෙයි උපකල්පනය කරමු පාස්කු ප්‍රහාරය සම්බන්ධව නඩු චෝදනා ඇති කරලා ඒවා විභාග කරලා එහිදී වරදකරුවෙක් බවට අධිකරණයකින් ඔප්පු කළොත් ඔබ වහන්සේ දැන් දරන තනතුරත් එක්ක ඔබ වහන්සේට අධිකරණ බලය ඉක්මවා යන්නට අවස්ථාවක් නැහැ. අපි කවුරුත් මේ රටේ නීතියට යටත්. බුදුහාමුදුරුවෝ ඉගැන්වුවේ අනුජානාමි භික්කවේ රාජානං අනුවත්තිතුන්. ඒ කියන්නේ ඒ රටක පවත්නා නීතියට භික්ෂුව අනුගත විය යුතුයි. දැන් අපි මේ නීති කොහෙවත් ඉක්මවල නැහැ. අපි වරදක් කළා නම් උසාවියට ගිහිල්ලා තියෙනවා, දඬුවම් ලැබලා තියෙනවා. ඒ කියන්නේ ඒවා හරිද වැරදිද කියන එක නෙමෙයි. ඒවා සිද්ධ වුණේ කොහොමද කියන එක ගැන වෙනම කතාවක්. එතකොට මේ නීතිය අවනීතිය කරපු හැටි, නඩු අවනඩු කරපු හැටි ඒවා වෙනම අපි වෙනම කතා කරමු. මේක මට විතරක් තියෙන මේ පුජ්‍යලික ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි ඉස්සර වෙලේ මේ ගැසට් එක බලන්න. මොකද්ද මේකේ කියලා තියෙන්නේ කියලා. ඉතින් මේ ගැසට් එක හරි හැටියට ඔළුවට අරගත්තා නම් මේ කියලා තියෙන දේ ඔය ප්‍රශ්නේ මගෙන් අහන්නේ නැහැ. ඒකින්ද අපි ඒ වෙලාවට ඒක බලමු. දැන් මේ පවරපු රාජකාරිය හොඳින් සම්පූර්ණ කරන්න අදිෂ්ඨානයක් පමණයි අපිට තිබෙන්නේ. අනිත් කාරණාවලට ඒ අවස්ථාවේදී අපි පිළිතුරු දෙමු. මොකද පාස්කු සිද්ධිය සංකීර්ණ ප්‍රශ්නයක්. මේක තමයි කැමැති වුණත් අකමැති වුණත් අපි පිළිගත යුතු කටුක සත්‍ය. මොකද මේ ඉස්ලාම් අන්තවාදයේ විසින් මේක නූල් බෝලයක් කළා, අවුල් කළා, සමහරවිට දේශපාලන ස්ථාවරයන් මේ දේශපාලන ස්ථාවරය පවා දෙදරවන්න පුළුවන් තැනට අද මේක දියුණු වෙලා තියෙනවා. ඉතින් ඒකින්ද වෙනම පුළුල් සාකච්ඡාවක් මම ඇත්තටම ආරාධනා කරන ඔබතුමාටත් අපි වෙනම වෙලාවක් අරගෙන මේ පාස්කු සිද්ධිය සම්බන්ධයෙන් කතා කරගත යුතුයි. කතා කළ යුතුයි. මොකද ඒක හඟවන්න කිසිම දෙයක් ඇත්තේ නැහැ. මොකද අදටත් අපිට බැරි වෙලා තියෙනවා. දැන් අපි පහුගිය කාලේ පුරාම ඇත්ත වශයෙන්ම මහන්සි ගත්තේ එක රටක තිබිය යුත්තේ එක නීතියයි.
හැබැයි කොටසක් කල්පනා කරනවා ඒගොල්ලන්ගේ ඔක්කොම නෙමෙයි. මේ රටේ ජීවත් වෙන සාම්ප්‍රදායික ස්වදේශික පාරම්පරික අපේ සහෝදර මුස්ලිම් මිනිස්සු නෙමෙයි. ඒ මිනිස්සු අපේ මිනිස්සු. නමුත් මේ ආනයනික මේ සංක්‍රමණික ඇතැම් කණ්ඩායම් විසින් තමන්ගේ අන්තවාදී ආගමික ඉගැන්වීම් තුළ තියෙන නීති රීති රටේ නීති බවට පත් කරන්න යාමේදී ඇති වුණ අර්බුදය තමයි අපි විවර කළේ. ඒක සමාජයට ගෙනිච්ච වෙනත් විදිවලට. මොකද ඒවා දේශපාලනඥයෝ තම තමන්ගේ අවශ්‍යතාවයන් සඳහා මේ රටේ දේශපාලනය හැසිරෙන්නේ එහෙමනේ. එක්කෝ තමන්ගේ පැවැත්ම උදෙසා ප්‍රශ්න නිර්මාණය කරනවා. එහෙම නැත්නම් ස්වයංව ස්වාභාවික ඇති වෙන යම් සිද්ධීන් තමන්ගේ දේශපාලන බලවමනාවන් සඳහා පාවිච්චි කරනවා. ඉතින් ඒකයි මම කිව්වේ මේ දේශපාලන ක්‍රමය අවිද්‍යාත්මක බවයි කියලා. ඉතින් ඒක හින්දා පාස්කු සිද්ධිය සම්බන්ධයෙන් නම් ඇත්ත වශයෙන්ම මේ රට දැනුම්වත් කරන මම ආයාචනා කරනවා ජාතියේ නාමයෙන් අපට මේ ඉඩකඩ ලබා දෙන්න. ඒ වෙනුවෙන් වැඩපිළිවෙලක් හදලා අපි පුළුල් සංවාදයක් ගොඩනගමු. එතකොට මිනිස්සු තේරුම් ගනී ඇත්ත නැත්ත මොකද්ද කියලා. අපට ප්‍රමාණවත් ඉඩක් ලබා නොදී මාධ්‍යවල අවමතරමින් අපට අන්තර්ජාලය තුළ මේක කියන්න බැරි වෙලා තියෙනවා. ඒවා වාරණයට ලක් කරලා තියෙනවා නම් ඒ වගේම රජයේ සහ පෞද්ගලික මාධ්‍යවල අපට හරිහමං වෙලාවක් ඉඩකඩක් වෙන් කරන්නේ නැත්තම් මොනවාද වහබිසම් මොනවාද සලෆිසම් මොකද්ද මේ අන්තවාදය මොකද්ද මේ මුස්ලිම් මිනිස්සුත් එක්ක තියෙන ප්‍රශ්නේ මේක අපේ පැත්තෙන් ඉදිරිපත් කරන්න කෝ වෙලාවක්. හැබැයි අවාසනාවට ඒ නීති රීති ඒ විදියටම මේ ව්‍යවස්ථාවේ ඇතුළෙම කොහේ හරි ගැට ගහගෙන තියාගෙන යන්න ඕනේ කියලා හිතන මේ ප්‍රශ්න නිර්මාණය කරන උදවියම මේ දේශපාලන නායකත්වයන් ළඟ ඉඳගෙන ඕනතරම් ගුවන් කාලයක් අරගෙන අරබුදය සංකීර්ණ කරනවා. හැබැයි ඇත්ත ප්‍රශ්නේ හඳුනාගත්ත අපිට මේ ඇත්ත කතා කරන්න ඉඩ අහුරලා තියෙනවා. ඉතින් මිනිස්සු කොහොමද සත්‍ය දැනගන්නේ? එතකොට හිතනවා අපි නිකන් අපිව වෙන මානයකට තල්ලු කරලා වෙනත් විදිහකට තමයි අපි දිහා දකින්නේ. ඉතින් ඒ සැකය අපි දුරු කරගන්න නම් විවෘත වෙන්න ඕන. විවෘත වූ තරමටයි අපට ප්‍රශ්නට උත්තර හොයන්න පුළුවන්. ප්‍රශ්නය හරියට තේරුම් ගත්තොත් අපිට උත්තරය හරියට ලියන්න පුළුවන්. ප්‍රශ්නය වැරදි විදියට ප්‍රශ්නය තේරුම් ගත්තොත් අපිට හරි උත්තරේ ලියන්න හම්බ වෙන්නේ නැහැ. මේ පත්වීම මේ ගැසට් එක එළියට ආපු ගමන්ම දමිළ ජාතික සන්නානයේ මාධ්‍ය ප්‍රකාශක සුමන්ද්‍රන් මහතා ප්‍රකාශ කරලා තිබා ඒ පත්‍රවලත් ගියා මේක ඇවිල්ලා මේ බහුතර ජනතාවගේ සිතුම් පැතුම් එතුමන්ලාගේ ඒ බහුතර ජනතාවගේ නීති රීති සුළු ජනතාව මත පැටවීමේ ප්‍රයන්තයක් කියලා. දැන් ඔබතුමා මෙතනදී කිව්වා මේ සුළු ජාතීන් මා ජාතීන් කියලා නෑ අපි ඔක්කොම එකම ජාති විය යුතුයි කියලා. නමුත් මේම දේශපාලන චෝදනාවකුත් තිබෙනවා ආම්දුරනේ. මේකට ඔබතුමාගේ උත්තරය සහ තව ප්‍රශ්නයකට මට කිසිම අවස්ථාවක් දෙනවා නම් ඊළඟ ප්‍රශ්නෙත් මට අහන්න පුළුවන්. ඔව් අහන්න රොබර්ට් මෙහෙම අහන්න. අපේ ජනාධිපතිතුමා කියපලා තියෙනවා මේ අලුත් ව්‍යවස්ථාවක් ගෙනවා කියලා ලබන අවුරුද්දේ වෙනකොට ඒ ව්‍යවස්ථා ක්‍රියාදාමයට මේ ටාස්ක් ෆෝස් එකේ මොනාරි එෆෙක්ට් එකක් තිබෙයිද ඒගොල්ලන්ට මොකක් කරේ මේකෙන් ඔබතුමාලා ලබා දෙන්නවද ඒක කොහොමද කියලා. ඉතින් බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. මම හිතන්නේ ඇත්ත වශයෙන් දැන් අලුත් ව්‍යවස්ථාවක් පිළිබඳ අදහසක් රටේ ජනයා තුළ තිබෙනව පමණක් නෙමෙයි සෞභාග්‍ය දැක්මෙත් ඒක සඳහන් කරලා තියෙනවා. අපේ කාර්යභාරය වෙන්නේ මේ කාර්ය සාධක බලකායේ කාර්යභාරය වෙන්නේ සමහර විට මේ නීති විශාරදයන්ගේ ඇහැමානයට ලක් නොවන එහෙත් මේ මහ පොළවේ පීඩාවට පත්වෙන මේ නෛතික තත්ත්වයන් සහ වෙන වෙන කාරණා නිසා පීඩාවට පත්වෙන මිනිස්සුන්ගේ කඳුළු කතාව හරි හැටි ජනාධිපතිවරයාට පැහැදිලි කිරීමයි එකක් මේකේ. ඒ කියන්නේ මේ කෙටුම්පත ඇතුලේ. එතකොට එතුමා ඒවත් සලකා බලලා අදාළ තැන්වලට යොමු කිරීම කරයි. එතකොට සුමන්තිරන් මහත්මයා ගැනවත් ඔය අනිත් විපක්ෂ මන්ත්‍රීවරු හෝ පක්ෂ මන්ත්‍රීවරු මේ පුජ්‍යලෝ ගැන අනුකම්පා කරනව හැරෙන්න මම නම් හිතන්නේ මේ උත්තර දීලා නිකන් මේ වාදයක් කරගන්න උවමනාවක් නැහැ. දැන් දෙමළ සන්දානේ රාජකාරිය හරියට කරනවද කියලා බලා ගන්න පුළුවන් උතුරට ගියාම. දැන් මම සති දෙක තුනකට කලින් උතුරට ගියා. එහි තියෙන පැරණිම කෝවිලකට ගියා. මේ කොරෝනා වසංගත තත්වයෙන් මේ රටට ඔලුව උස්ස ගන්න ලැබෙන්න ඕන. හැම ගෙදරකම බතයි දෙන්න ඕන. හැම මිනිස්සෙකුගේම මුහුණුවල හිනහමල් කැඳන්න පුළුවන් පරිසරයක් අපට උදා වෙන්න ඕන කියලා අපේ විශ්වාසයන් අනුව ගිහිල්ලා අපි මේ පූජා කර්මයන් කළා. ඒ අපේ දමිළ
හින්දු සහෝදර පූජකතුමන්ලා සමග. ඒ වෙලාවේදී විශාල ප්‍රමාණයක් තරුණයෝ අපි එන ආරංචිය දැනගෙන උතුරේ අපි වෙත ඇවිල්ලා මොකද්ද කිව්වේ? අනේ හාමුදුරුවනේ මේක දේශපාලකයෙක් අපට එපා. අපේ මෙහි ගණ්ඩ දෙයක් නෑ, අපේ තරුණයෝ ඉවරයි. ප්‍රභාකරන් හිටියනම් මෙහෙම වෙන්නේ නෑ. ඒගොල්ලෝ විශාල අඳෝනාවක් කිව්වා. එතකොට දැන් සුමන්තිරන්ලා වග කියන්න ඕනේ නැද්ද මේකට? එක පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ඇරලා දෙන්න බැරි වෙලා තියෙනවා මේ සුමන්තිරන්ලට. මම සුමන්තිරන්ට අභියෝග කරනවා. පුළුවන් නම් මන්නාරමට හින්දු දිසාපති කෙනෙක් පත් කරන්න. ඔය අභියෝගේ පුළුවන් නම් හින්දු දිසාපති කෙනෙක් පත් කරන්න මන්නාරමේ දිසාපති හැටියට. සුමන්තිරන්ලගේ මේ ජාතිවාදී වර්ගවාදී මේ දේශපාලනය අපි හොඳින් දන්නවා. ඒගොල්ලන්ගේ මේ ඉවැන්ජලිකල් ව්‍යාපාරයේ විසින් අද හින්දු සංස්කෘතිය බිමට සමතලා කරලා තියෙනවා. ආර් සම්බන්ධන් මහත්මයා ද්‍රවිඩ සන්ධානයේ නායකතුමාගේ ගෙදර ඒගොල්ලෝ වඳින පුදන දෙවිවරු වගේම විශාල බුද්ධ පින්තූරයක් තියලා එතුමා නමස්කාර කරනවා වන්දනා කරන උදේ හවස. හැබැයි එහෙ ගිහිල්ලා පන්සලක් හදනකොට අනේ අර අහිංසක මිනිස්සු ප්‍රකෝප කරවලා සුමන්තිරන් උසිගන්නනවා. හැබැයි සුමන්තිරන් කොළඹ ඉඳලා මෙහි ඕන තැනකට ගිහිල්ලා කාලා බීලා මෙහි පන්සලුත් ගිහිල්ලා වැඳලා පුදලා ඔක්කොම කරගෙන අපි ගිහිල්ලා උද්ඝෝෂණ කරනවාද? ඒතර කොහේද මේ ජාතිවාදය තියෙන්නේ? කොහේද මේ වර්ගවාදය තියෙන්නේ? කවුද මේ ප්‍රශ්න නිර්මාණය කරලා තියෙන්නේ? අපිද? දැන් උතුරෙන් වෙන්න පුළුවන්, නැගෙනහිරින් වෙන්න පුළුවන්, බටහිරින් වෙන්න පුළුවන්, කඳුකරෙන් වෙන්න පුළුවන්. මේ කොළඹ අගනගරේ දකුණේ මේ ඕන තැනක ඇවිල්ලා කෝවිල් හදනවා නම් ඒගොල්ලෝ බොහොම ලස්සනට ඇවතුම් ඒගොල්ලන්ගේ ව්‍යාපාර කටයුතු කරගෙන යනවා නම් මොකද්ද තියෙන බාධාව? හැබැයි ඒ අයිතිය අපිට උතුර නැති කරලා තියෙනවා. ඉතින් මේක කොච්චර විෂමයිද? ඉතින් මෙන්න මේවා තමයි අපි මේකෙදි මතු කරන්නේ. ඉතින් මේ දේශපාලකයන් විසින් මග හැරලා තියෙන ඒගොල්ලන්ගේ දේශපාලන භාවිතාවන් ඇතුලේ අපොහොසත් වෙලා තියෙනවා. මේ ජන කොට්ටාස එකට තියලා එක ජාතියක් කියන එක නිර්මාණය කරන්න. ඉතින් ඒ වෙනුවෙන් මේ උත්සාහය නැත්නම් මේ ජනාධිපතිතුමා දීපු අවස්ථාව කිසිම රටේ නායකයෙක් නොදීපු මේ අවස්ථාව ගැන ඇත්ත වශයෙන්ම එතුමාට කෘතඥ වෙන්න ඕන පමණක් නෙමෙයි. ඒකයි මම කිව්වේ 4 මාසයකට පස්සේ බලන්න අපි ඉදිරිපත් කරන ලේඛනයත් එක්ක එදාට අපට කලින් මේ රටේ පොදු මහ ජනතාව අපිත් එක්ක හිටගනිමින් මේ වැඩපිළිවෙලට ආශිර්වාද කරાવી. දේශපාලනඥයන්ගේ රාජකාරිය ගැන අපි අමුතුවෙන් කතා කරන්න ඕනේ නැහැ මේ රටේ දේශපාලනය ගැන. මම ධර්මරාජ් ස්වාමීන් වහන්සේ මේ පලකාය පත් කිරීමට පස්සේ මම හිතන්නේ ආණ්ඩු පාර්ශ්ව මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම මත ජනාධිපතිතුමා මේ දෙමළ සමාජිකයන් පත් කිරීම සම්බන්ධයෙන් කටයුතු කරනවා කියලා ප්‍රකාශ කරා. නමුත් අද ඔබතුමා කිව්වා මෙතනදී මේ මුස්ලිම් සමාජික අවශ්‍ය නැ දෙමළ කතා අවශ්‍ය නැහැ කියලා. ඔබතුමා හිතනවද? නමුත් ඔබතුමා කිව්වා මුස්ලිම් සමාජිකයන් පත් කරේ යම් ප්‍රශ්න නිසා කියලා. හිතනවද දෙමළ සමාජිකයන් පත් කිරීම මෙතන අවශ්‍ය නැහැ කියලා ඔබතුමා හිතනවද ස්වාමීන් වහන්සේ? මෙහෙමයි. ඒ කියන්නේ මේ ප්‍රශ්න ටික අපි හොඳින් හඳුනගෙන තියෙනවා. දෙමළ සමාජයේ තියෙන ප්‍රශ්න ටික දන්නවා. මුස්ලිම් සමාජයේ ප්‍රශ්න ටික දන්නවා. සිංහල සමාජයේ ප්‍රශ්න ටික අපි හොඳින් අවබෝධ කරගෙන තියෙනවා. ආගමික කොටස් හැටියට ගත්තොත් බෞද්ධයන්ට තියෙන ප්‍රශ්න දන්නවා. හින්දුන්ට තියෙන ගැටලු දන්නවා. ඉස්ලාම් භක්තිකයන්ට තියෙන ප්‍රශ්න අපි දන්නවා. කතෝලික ක්‍රිස්තියානි මේ හැමෝටම තියෙන පොදු ප්‍රශ්නේ හොඳින් අවබෝධ කරගෙන තියෙන්නේ. දැන් ඔබ දමිළ සහෝදරයෙක් ඔබ හිතන්න උතුරු සහ නැගෙනහිර පළාත ඇතුළු කොට දෙපළාත ඇතුළු කොට මේ රටේ අපි දැන් අවුරුදු 20ක් තිස්සේ කතා කරනවා හින්දු සමාජය ආරක්ෂා කරගන්න මේ අන්එතිකල් කන්වර්ෂන් වලින්. ඒ බිල් එකක් පාස් කිරීම සම්බන්ධයෙන් මේ රටේ දේශපාලන පක්ෂ පවා ගොඩ නැගුණා. අන්‍යාගමිකකරණය නවත්තන්න ඕන. ඒ තුලින් ඇතිවන මේ ආගමික ආතතිය, ඒ වගේම ඇති කරලා තියෙන මේ ආගමික ගැටුම් නවතාලන්න නම් නීතිමය රැකවරණයක් අවශ්‍යයි කියලා පනතක් ගේන්න ඕනේ. අද වෙනකන් ගේන්න පුළුවන් වුණාද? මට මතකයි ඒ කාලේ ටී මහේශ්වරන් දැන් ජීවතුන් අතර නැහැ මේ മന്ത്രിතුමා. රවිරාජ්ල වගේ අය පවා එදා මේ හින්දුන් ක්‍රිස්තියානිකරණය සම්බන්ධයෙන් ඒගොල්ලෝ පෙනී හිටියා. විශාල කතිකාවක් ගොඩ නැගුණා. එදා ඇත්ත වශයෙන්ම කතෝලික පල්ලිය ඇතුළු ඒ සියලු දෙනා ඒකට විරුද්ධ වුණා. ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. ඒ පනතත් ගියා හමස් පෙට්ටියට. එතකොට අදටත්
අනේ ඔය දෙමළ සන්ධානයේ උදවියවත් වෙන කවුරුන් හෝ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්වත් මේ ඇති වෙලා තියෙන මේ ආගමික ඝට්ටනය පිළිබඳ කතා කරන්නේ නැහැ. ඒගොල්ලන්ට ඒව වැඩක් නැහැ. ඒගොල්ලන්ට ඕන ඡන්දනේ. හැබැයි අපි දන්නවා භූමියේ යථාර්ථය. මේ පහළ නැත්නම් අපි කියන්නේ මේ ග්‍රවුන්ඩ් එකේ සිටුේෂන් එක අපි හොඳට දන්නවා. ඒ දන්න නිසා තමයි අපි ඒවට මැදිහත් උනේ. ඒවට මැදිහත් වුනහම ඒ ප්‍රශ්න නිර්මාණය කරන අයවලුන් විසින් අපිව ජාතිවාදීන් හැටියට අන්තවාදීන් හැටියට හුවා දක්වනවා. ඉතින් ඒක අපි හොඳින් අවබෝධ කරගෙන තියෙනවා. දෙමළ නියෝජනයක් අපිට අවශ්‍යයි. ඒක කිසිම තරකයක් නැහැ. මොකද මේකේ දැන් මේ වැඩේ පටන් අපි නිකන් හිතන්නකෝ සමහරවිට ජපානයෙන් බ්‍රෑන්ඩ් නිව් වාහනයක් ගේන හැබැයි සීට් ටික ගහගන්නේ මෙහෙදිනේ. ඒ වගේ දැන් අපිට අවස්ථාව ලැබිලා තියෙනවා. මේක යම්කිසි රාමුවක් හදාගත්තට පස්සේ අපි ඒකේ කාමර වෙන් කරගෙන කොහොමද මොන පාටද ගානේ මොන කර්ටන් දාන්නේ කියලා අපිට වෙනම කතා කරගත්ත හැකි. දැන් අපිට මේ ලැබිච්ච කවුළුවෙන් ඇතුළට ගිහිල්ලා අපි අපේ වැඩපිළිවෙල ගොඩනගමු. ඒකට මේ පළවෙනි අවස්ථාවේ මේ නම ඇයි මේ දෙමළ නම නැත්තේ කියන මේ අනවශ්‍ය දේවල් වල එල්ලෙන්න එපා. මේ දේශපාලකයෝ මතු කරන්නේ අනේ අපිට මහා මේ ඓතිහාසික අසාධාරණයට ලක් වෙලා තැලෙන පොඩි වෙන જાතියක් දෙපයින් ඔසවා තබන්නයි අපේ වෑයම විය යුත්තේ. ඒ වෙනුවෙන් අපිට අපේ දෙමළ සහෝදරයෝ අපි හොඳින් දන්න අපිට උදව් කරන්න. දැන් ඔබ වහන්සේ මේ තනතුර බාර ගන්න සමග බුදුබල සේනා නායකත්වයෙන් ඉවත් වෙනවද? මොකද්ද බුදුබල සේනා සංවිධානයේ අනාගතය ගැන ඔබ වහන්සේගේ දැක්ම? මෙහෙමයි. අපි සංවිධානයක් හැටියට කතා කරපු බොහෝ කරුණු රටේ ජනතාව දන්නවා. අපි කතා කළා අයථ අන්‍යාගමිකරණය ගැන, ඒ වගේම රාජ්‍ය අනුග්‍රහයෙන් කරන වන්ද්‍යාකරණය ගැන, මේ රටේ පුරාවස්තු සංහාරය ගැන, ඒ වගේම සංස්කෘතික ආක්‍රමණය ගැන, මේ වගේ කරුණු කාරණා ගැන තමයි අපි කතා කෙරුවේ. එතකොට අද අපි මේ විඳපු දුකට ප්‍රතිඵලයක් ලැබිලා තියෙනවා. රටේ ජනාධිපතිවරයාගේ අවධානය යොමු වෙලා තියෙනවා. අපි වැනි මේ ප්‍රශ්න උද්වේගයෙන් කතා කරපු. ඒ ප්‍රශ්න අපි කියන්නේ ටිකක් තද විදිහට, රැඩිකල් විදිහට මේ සමාජය හමුවේ විවර කරපු කණ්ඩායම් වලටත් අවස්ථාවක් දෙන්න කොහොමද හැබෑ ලෙසම දැන් අපි මෙහෙම හිතමුකෝ ඥානසාර හාමුදුරුවෝ ඇතුළු මේ සිංහල සංවිධාන හෝ කුඩා සංවිධාන නම් මගේ අම්මේ මේ ඔක්කොම ප්‍රශ්න නිර්මාණය කරන්නේ අපටත් දැන් අවස්ථාවක් ලැබිලා තියෙනවානේ අපේ හෘද ස්පන්දනය මොකක්ද කියලා හරියට විග්‍රහ කළා පෙන්වන්න. ඉතින් කවුරුවත් කලබල විය යුතු නෑ. අපේ බුදුබල සේනා වැඩපිළිවෙල එහෙම යයි. අපි බුදුබල සේනා වැඩපිළිවෙල ඇතුලේ කතා කරපු දේවල් තමයි ඇත්ත වශයෙන්ම අපට මේ ගැසට් පත්‍රය අනුව සාකච්ඡා කරන්න වෙන්නේ. සහ ඒ කෙටුම්පත් තුලට ගේන්න වෙන්නේ. ඒක මගේ විතරක් රාජකාරියක් නෙමෙයි මීට పూర్වෙන් හිටපු. දැන් මම උදාහරණයක් කියන්නම් ඔයාට. මේ දැන් අපි එක පස්සේ ගනිමු. බුදුබල සේනා ක්‍රියාකාරකම් ඇත්ත වශයෙන්ම දැන් සෑහෙන කාලයක් අපි අර කලින් ආකාරයට මේ ක්‍රියාවට නැංගුවේ නැහැ. මේ ඇති වෙලා තිබුණ තත්ත්වයන් එක්ක අපි වෙන වෙන කටයුතු වල නිරත වෙලා ඉන්නවා. ඒ අතරතුර තමයි මේ වගකීම පැවරුනේ. ඉතින් මම හිතනවා මේ දෙක පටල ගන්න කිසිම කාරණාවකුත් නැහැ. අපි කතා කරපු දෙයමයි යථාර්ථයක් කරගන්න දැන් අවස්ථාව ලැබිලා තියෙන්නේ. ඉතින් ඒ වෙනුවෙන් කැපවීමට තමයි අපේ කල්පනාව. මේ සමාජික පිරිසත් එක්ක උසාවි ප්‍රශ්නය ගැන එහෙම නැත්නම් මේක ඇතුලේ සිද්ධීන් ගැන ප්‍රශ්න යොමු වෙනවා සමහර අවස්ථාවලදී අපේ මිත්‍රවරුන් පෞද්ගලික දුරකථන නැමතුම් මේ විකාශය බලාගෙන ඉන්න අය සමහර ස්වාමීන් වහන්සේ අදහස් ඉදිරිපත් කරනවා මේක බෞද්ධ මතය අන්‍ය ජාතීන් මත පැටවන්න කරන උත්සාහයක්ද කියන එකත් පොදු ප්‍රශ්නයක් බවට යනවා. ඒ වගේම ආණ්ඩුවට හිත ඇති මුස්ලිම් පක්ෂවලට යම් සංකාවක් මතුවලා තියෙනවා ඔබ වහන්සේගේ ප්‍රමුඛ පත් කිරීම ගැන. එතකොට නැවතත් මේ බොදු බල සේනා මතය කමිටුවක ආකාරයෙන් එහෙම නැත්නම් කාර්යසාධක බලකායක ආකාරයෙන් නීතියක් බවට පත් කරන්න ගන්න උත්සාහයද ජනාධිපතිතුමා ඡන්ද බලාගෙන කරන වැඩක්ද කියන එක කෙලි ප්‍රශ්නයක් ඉදිරියම වෙනවා. කෙලින් පිළිතුරු බලාපොරොත්තු වෙනවා. ජනාධිපතිතුමා ඡන්ද බලාගෙන කරන වැඩක් නම් ජීවිතේට මම වගේ කෙනෙකුට මේක බාර දෙන්නේ නැහනේ.
දැන් ඔය නගන ඔක්කොම චෝදනාවලට දැන් කවුද මේ රටේ ඉන්න නරකම ජාතිවාදියා ඥානසාර හාමුදුරුවෝ. ආගම්වාදියා සමහරුන්ට අනුව රස්තියාදුකාරයා ඔය වගේ නොඑක් දේවල් කියනවනේ. කියපු දෙයක් ප්‍රශ්නයක් නෑ. මොකද බුදුහාරම කියලා තියෙනවා පෝරාණ මේවා තුල මේ ඉස්සරත් සමාජ කවුරුවක්වත් මේ නින්දා නොලබපු කෙනෙක් නෑ. නත්ති ලෝකෝ අනින්දිතෝ. ඒක තමයි බුදුවදන. ඉතින් අපට අපි බුදුවදනෙන් තොර පිට රාජකාරියක් කරන්නෙත් නෑ. දැන් අපිට ඇත්ත වශයෙන්ම දැන් ගත්තොත් නඩු ගණනාවක් තියෙනවා. ඇත්තයි. හැබැයි මේ මොනව සම්බන්ධයෙන් කරන්න කියලා දැන් ඔන්න මට එක නඩුවක් තියෙනවා. පොළොන්නරුවේ ඕනෑගම ප්‍රදේශයේ චෛත්‍ය 15ක්. ඒ කියන්නේ පෞරාණික නටබුන් සහිත චෛත්‍ය 15ක් බිමට සමතලා කළා යහ පාලන ආණ්ඩුව කාලේ. චෛත්‍ය 15ක්. ඒ චෛත්‍ය 15 බිමට සමතලා කළා ඕනෑගම ප්‍රදේශයේ. ඒ ප්‍රදේශයේ නම් කරලා තියෙන්නේ වෙහෙර ගොඩ යාය කියලා. ඒ පුරාවිද්‍යා දැන්වීම් පූර්ව තවමත් එතන තියෙනවා. ඒතර චෛත්‍ය 21කින් චෛත්‍ය 15ක් බිමට සමතලා කළා වගකිව යුතු පාර්ශවයන්ට කියනවා ඒක වෙන්නේ නැත්තම් මේ රටේ උපනුපන් දරු පැටවුන්ගේ උරුමය අස්පනා අපිට මේ විනාශ කළා දාද්දි අපිට බලන් ඉන්න බැහැනේ. එතෙන්ට ගිහිල්ලා එය පෙන් වූ වරදට යහපාලන ආණ්ඩුවේ මට මේ නඩු පැවරුවා. ඔය වගේ සිද්ධි ගණනාවක් කියන්න පුළුවන්. දැන් මට මතකයි මේ රටේ උපදින සිංහල දෙමළ මුස්ලිම් ભેදයක් නැතුව මම නම් කැමති එක ජාතියක් හැරෙට හිතනවා නම් මේ ඔළුවේම මේක නැති කරන්න ඕන. එතකොට මට මතකයි මිනිස් එක වෙලාවක මේ මුලතිව්වල ගුරු කන්දේ හාමුදුරුවනේ කපවත් වුණා. හාමුදුරු මේ රටේ භික්ෂුවකට පූජකයෙකුට නෙවෙයි ඕනම කෙනෙකුට ඕනම තැනක වැළලෙන්න අයිතියක් තියෙනවා. උපදින්න පුළුවන් නම් වැළලෙන්න අයිතියක් තියෙනවා. අවසානයේදී පන්සලක් හදලා ඒ දුප්පත් දෙමළ ජනතාවත් එක්ක බොහොම සහෝදරත්වයෙන් මේ මිනිස්සුන්ටත් උදව් කරගෙන හිටපු ගුරු කන්දේ හාමුදුරුව අපවත් වුණාම උන්වහන්සේ ආදාහනය කරන්න දුන්නේ නැහැ. ඒකට යනවා TN එක උසාවි. නියෝගයක් එනවා කිලෝමීටර් 30කට එහා ගිහිල්ලා මුහුදු විරල බලන්න. මේ රටේ සංස්කෘතිය ඇතුලේ අපේ සිරිත් විරිත් ඇතුලේ අපේ වැඩ පිළිවෙල ඇතුලේ කවදාකවත් මේ මුහුදු විරල ගිහිල්ලා ආදාහනය කරන සිරිතක් නැහැ. ඉතින් අපි ගිහිල්ලා දෙන්න මැදිහත් වෙලා ඒ ආදාහනය කෙරුවා. අද මට නඩු. මොනවාක්වත් මංකොල්ල කාලද කාගේ හරි දෙයක් උදුරගෙනද නැහැ. ඔය වගේ සියලු නඩු පවරලා තියෙන්නේ මේ රටේ ප්‍රශ්න ඇති වෙච්ච තැන්වලට ගිහිල්ලා ඒවා මැදිහත් කරන්න යාමේදී ඇති වෙච්ච යම් තත්ත්වයන්. ඒ සියලුම දේවල් දේශපාලනිකයි. එතකොට මේක මේ පටලව ගන්න එපා. දැන් දේශපාලනඥයෝ එක එක ඒවා කියයි. දැන් ඔබතුමා කිව්වේ මුස්ලිම් අයගේ ටෙන්ෂන් එක අරක මේක මම ඒකයි කිව්වේ අවම තරමින් මේගොල්ලෝ මේ ඉස්කෝලවල ගිහිල්ලා පොඩි කාලේ ඉඳලා එතනින්ම බෙදිලා දේශපාලන නායකත්වයන්ට ඇවිල්ලා දැන් කතා කරනවා ජාතික ඒකාබද්ධතාවය හදන්න. ඒකට අවංකව කැප වෙන අපට පහර දෙනවා. මොකද ඒගොල්ලෝ කැමති මේ ප්‍රශ්න මේ විදිහට තියෙනවා නම් මොකද ඒගොල්ලන්ට දේශපාලනය කරන්න ලේසියිනේ. අපේ වෑයම වෙන්නේ නැහැ. තවදුරටත් අපිට බෙදෙන්න බෑ. බෙදිලා ලබන දියුණුව මොකද්ද? අපි හිතමුකෝ මේ රට දැන් අපි ඔලුව උස්සන්න ඕනේ නැද්ද ජාතියක් විදියට? අපි සංචාරක කර්මාන්තය ගැන කතා කරනවා, රටේ සංවර්ධනය ගැන කතා කරනවා. මේක කරන්න නම් එක රටේ ජාතික ආරක්ෂාව තහවුරු වෙන්න ඕනේ. ජනවර්ග අතර තියෙන බැඳීම වැඩි වෙන්න ඕනේ. හැමෝගෙම තියෙන හොඳ අදහස්, හොඳ නිර්මාණශීලී අදහස්. ඒ සියලු දේ අරගෙන අපිට පුළුවන් නම් එක මිටකට ගොනු වෙලා නැගී හිටින්න. එදාට තමයි අපි ජාතියක් විදිහට නැගිටින්නේ. ඒ වෙනුවෙන් තමයි අපි අරගල කෙරුවේ. ඒක දේශපාලනඥයන්ගේ ගරහාවට ලක් වෙන එක සාධාරණයි. මොකද අපි උපයා ගන්නා වූ මේ සමාජ ප්‍රාග්ධනය ඒක මේ නෝට්ටු නෙවෙයිනේ. සෝෂල් කැපිටල් එක කියලා කියන්නේ මිනිස්සුන්ගේ කැමැත්ත. එතකොට අපි පහුගිය කාලේ දහස් ගණන් ජනතාවට කතා කෙරුවා. එතකොට ඒ අපි උපයා ගන්නා වූ සමාජ ප්‍රාග්ධනය දෙස බලලා දේශපාලනඥයෝ එක දේවල් කියයි. ඉතින් ඒකට උත්තර දෙන්න අපි මේ කාලය මිඩංගු කරන එක අපරාධයක්. මොකද මේ දේශපාලකයෝ මං හිතන්නේ මෙතන මේ බ්ලූ මැන්ඩල් කුණු කන්දට වඩා ලොකුයි මේ දේශපාලකයෝ ගෙනල්ලා තියෙන කුණු කන්ද. මොන ප්‍රශ්නට උත්තරයක් දීලා තියෙන්නේ? කල් මරනවා මිසක්. දැන් මේ ආණ්ඩුවක් බලයට ගෙනල්ලා තියෙන 69 ලක්ෂයක් ඡන්ද දීලා ජනාධිපතිවරයෙක් හදලා තියෙනවා. එතුමම කියනවා මම ඡන්දේ ගැන හිතලා නෙමෙයි වැඩ කරන්නේ. එතකොට දැන් මෙතුමා ඉන්න වෙලාවේ මේ අදාළ කාරණා ටික ලහියේ වහවහ කරගන්නවා මිසක දැන් බලනවා මෙතුමා යවල 20යි 25 මේක කරගන්න.
ඕක තමයි අවුරුදු 73 මුනේ. හැම නායකයෙක්ම මේකේ අසාර්ථක වුණා නෙමෙයි අසාර්ථක කළා. නිලධාරීන් මේක කරන්නේ නැහැ. දේශපාලකයන්ට අපි බනිනවා බයිනවා ඇත්ත. හැබැයි දේශපාලකයන්ට වඩා මේ රටේ පරිපාලන ක්ෂේත්‍රයේ නිලධාරීන් 70%ක් නෙමෙයි 80ක් වගේ කියන්න ඕනේ මේ ප්‍රශ්නෙට. නීතික ජම්පත්තකට ගියොත් එක පනතක් නීතිය ඔබ දන්නවද මාධ්‍යවේදීන්ට කියන්න ඕනේ වැඩිය තබා මේ පහුගිය කාලේ මොකද අද මේ රට ඇතුලේ ආගමික කෝලාහල නිර්මාණය කිරීම සඳහා ක්‍රිස්තියානි මූලධර්මවාදී සංවිධාන පමණක් 500 ඉක්මවල තියෙනවා. ඒවා සමාගම් ඇතුළේ ලියාපදිංචි කරලා තියෙනවා. ඒගොල්ලන් තමයි ජිනීවා වලට උවමනා කරන පින්තූරෙ මෙහි හදන්නේ. එතකොට අපි කිව්ව වැඩිය නෙමෙයි. මේ ලොකු අනපනත් නෙමෙයි. අවම තරමින් ග්‍රන්ථ නියාමන පනතක් ගේන්න මේ වැරදි මත සමාජයට ගෙනල්ලා අපේ තරුණයන්ව අපේ දරුවන්ව නොමග යවන වැඩේ නතර කරන්න. මේ ග්‍රන්ථ නියාමන පනත ගේන්න බැරුණා දැන් අවුරුදු ගාණක්. මොනවද අපි මේ කතා කරන්නේ? ෆේල් වෙලා තියෙන්නේ සර් නෙමෙයි. ෆේල් වෙලා තියෙන මේ රටේ නිලධාරී පැලැන්ති. ඒගොල්ලන් දේශපාලනය කරනවා මේක ඇතුලේ. ඒක හින්දා කරුණා කළා මේ රටේ මහජන මුදලින් පඩි ලබන ඒ නිලධාරී පැලැන්තිය දැන්වත් සූදානම් විය යුතුයි අපි අපේ යුතුයකම රට වෙනුවෙන් ඉෂ්ට කරන්න කල් නොමරා. මෙතන ඉන්නවා එක්කෙනෙක් එයා බලනවා මම දැන් හිතාන්නේ විශ්‍රාම යන්න නේ ඉන්නේ ඒ නිසා මේ පුටුව තියාගෙන කොහොම හරි ඉන්න ඕන මේ අනවශ්‍යවට පැටලෙන්න ඕනේ නැහැ. ඊළඟ එක්කෙනා බලනවා මෙතෙන්ට කොහොම හරි මේ පුටුවෙන් පෙරලා ඒ පුටුව ගන්න. ඔය වගේ බලාරගලයක් මිසක මේ තැලෙන පොඩි වෙන මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට උත්තර හොයන්න මහන්සියක් ගන්න බවක් අපි නම් දැක්කේ නැහැ කොයි ආණ්ඩුවකවත්. ඒක නිසා දැන්වත් මේක තේරුම් ගන්න විශේෂයෙන් සිංහල පාර්ශවයේ. ඒ වගේම අපේ දමිළ සහෝදරයෝ වගේම මේ රටේ සාම්ප්‍රදායික ස්වදේශික පාරම්පරික අපේ මුස්ලිම් මිනිස්සු අපිත් එක්ක එකට එක මේසේ කෑම කාපු අපේ දන්සැලට ඇවිල්ලා හාල් මුට්ටේ දීලා අපිත් එක්ක දන්සැල විවෘත කරපු අපේ ආදරණීය ඒ මුස්ලිම් සමාජයත් දමිළ සමාජයත් සිංහල සමාජයත් තේරුම් ගන්න ඕන. දැන් අපට අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒක ස්වර්ණමය අවස්ථාවක්, ගෝල්ඩන් ඔපචුනිටි එකක්. මේක පාවිච්චි කළා දේශපාලනඥයන්ට අවුරුදු 73 තිස්සේ කරන්න බැරි වෙච්ච මේ කටයුත්ත මේ ජනාධිපතිතුමා ලව්වා කරව ගන්න අපි මහන්සි ගන්න. මේකට ජනවරමක් තියෙනවා. ඒ ජනවරමේ අපි මතවාදයක් හදපු කොටස්කාරයෝ. අපි කියන්නේ මේ අපි නිසා අපේ සංවිධානය තමයි 69 ලක්ෂ ලැබුණේ කියලා. හැබැයි ඡන්ද 9ක් හරි හම්බෙන්නේ නැතිනේ. ඒ නිසා මේ ලැබිච්ච වෙලාවේ මේක කරගන්න බලව. දැන් මොකද්ද කරන්නේ? ආණ්ඩු බලයක් ලැබිලා තියෙනවා. ජනාධිපතිවරයෙක් ඉන්නවා. දැන් ඔක්කොමත් එක මේ එක එක්කෙනාට කුලල් කා ගන්න මේ ඡන්ද දුන්නේ මේ රටේ 69 ලක්ෂයක් මිනිස්සු. දැන් එක එක්කෙනාගේ ඇරියස් කවර් කරන්න, ඒගොල්ලන්ගේ පක්ෂ නංව ගන්නයි, ඊළඟට 20යි 25 පාර්ලිමේන්තුව වෙන හැටි, ඇමති කෙනෙක් වෙන හැටි මෙව බලා මේ අරබුද හදනවා මිසක අපි ඡන්දෙට කලින් කතා කළා මේ රටේ ඉස්ලාම් අන්තවාදය පරාජය කරන්න ඕන, ජාතික සමගිය හදන්න ඕන, ආගමික කලකෝලාහල වලින් තොර වුණු එක රටක් එක ජාතියක් නිර්මාණය කරගන්න ඕන. ඒ වචනවල විතරක් සීමා කරන තව අවුරුදු 10කකට අපි මේ ප්‍රශ්නේ කතා කරන්න නම් ගෝඨාභය මහත්තයා වගේ කෙනෙක් ජනාධිපති පුටුවේ ඉන්න ඕන නෑනේ. ඒ නිසා අපි මේක තේරුම් ගනිමු. මේ කරන ජාතික කාර්ය තේරුම් ගනිමු. ඒක දේශපාලනයෙන් වෙන් කරගන්න. එතකොටයි මේක හරියට දකින්න පුළුවන්. ස්වාමීන් වහන්සේ ඔබ කියන එක හරි. මම ස්වාමීන් වහන්සේ ගොඩාක් දේවල් එකතු වෙනවා ඒ කාලේ ඉඳලම. හැබැයි ස්වාමීන් වහන්සේ ඒ වගේම මේ අපේ කියන්නේ පේට්‍රියොටික් දේශප්‍රේමී සහ සංස්කෘතිය දන්න මුස්ලිම්ස්ලව සමහර මිනිස්සු සයිඩ්ලයින් කරනවා. ඒකට හේතුව ඒ සම්බන්ධව ස්වාමීන් වහන්සේ මොනවද තීරණයක් ගන්න බලාපොරොත්තු වෙනවද? මට තේරුණේ නෑ ඇත්ත වශයෙන්ම මේ එපා මේ කමිටුව සම්බන්ධව කාර්යසාධක බලකාය සම්බන්ධව තමයි අපි අද කතා කරන්නේ. correct that's right yeah ස්වාමීන් වහන්සේ මං අහන්නේ දැන් මේ කමිටුවෙන් ස්වාමීන් වහන්සේ මම ස්වාමීන් වහන්සේගේ ගොඩාක් දේවල් එකයි මම ස්වාමීන් වහන්සේ ගොඩාක් දේවල් දන්නවා. ඇත්තටම මම සමහර හිතනවා ස්වාමීන් වහන්සේ සමහර ඇත්තටම නියම මුස්ලිම් කෙනෙක් සමහර දේවල් බලනකොට ස්වාමීන් වහන්සේගේ හරිද මේ එක්ස්ට්‍රීමිසම් වලට ඇත්තටම ස්වාමීන් වහන්සේ තීරණයක් ගන්නවා. අනිවාර්යයෙන් මේක වෙන්න ඕනේ ස්වාමීන් වහන්සේ. අනිත් එක තමයි ඒ වගේම ගොඩාක් අසාධාරණ වෙන මුස්ලිම්ස්ලා ඉන්නවා ගොඩක්. ඒ කියන්නේ පේට්‍රියොටික් මුස්ලිම්ස්ලා. ඒ කියන්නේ කල්චර් එක දන්න මිනිස්සු. හැබැයි ඒගොල්ලන් සයිඩ් කරලා මේ කොහෙන් යන මිනිස්සුන්ව ප්‍රොමෝට් කරනවා. ඇයි මිනිස්සු එමතුමා ඒ ගැන මොනවද කියන්නේ? නෑ මෙහෙමයි මිෂාම් සහෝදරයා මේ කමිටුවට අපි තෝරාගෙන තියෙන්නේ මේ 4 දෙනෙක් දිහා වපරැහින් මුස්ලිම් සමාජය නොබැලිය යුතුයි. මොකද මේ අමුතුවෙන් කතා කරන්න ප්‍රශ්න ඉතුරු වෙලා නැහැ. මොකද මේ ඇත්ත ප්‍රශ්නේ අපි කවුරුත් දන්නවා. එතකොට
ඒ දේශ වාත්සල්‍යයෙන් යුතු ජාතිකානුරාගයේ තියෙන හැබෑ ලෙසම මේ මහ පොළොවේ අපි එකට ජීවත් වෙන්න ඕන කියලා හිතන ඒ ජාතිමාමක ජාතිකවාදී බොහෝ මුස්ලිම් ප්‍රජාව අපි දන්නවා. ඒ අයගෙත් ආශීර්වාදය අපට ලැබෙන අපි පහුගිය කාලේ මේගොල්ලොත් එක්ක එළියට නොපෙන්නුනාට අපි ගොඩාක් වැඩ කළා තියෙනවා. නමුත් අවාසනාවක මහත මේක තේරුම් ගන්න. මේ රටේ නිලධාරීන් ඒ වගේම විශේෂයෙන් දේශපාලන පක්ෂවල නායකයෝ තේරුම් ගන්න. මේ මුස්ලිම් සමාජයත් සිංහල සමාජයත් අතර තිබුණු සහෝදර සබඳියාව දෙකඩ කළා කුඩුපට්ටම් කළා සුණු විසුණු කරපු මේ ආනයනික සංස්කෘතික මෙවලම් වලින් මේ සමාජයේ හෙම්බත් කරන්න වෙරවීරිය දරපු අපි මේ කතා කරන අන්තවාදී ඉස්ලාමය නමින් එන අන්තවාදී ක්‍රියාකාරකම්වල මහමුලකරුවෝ නැත්තං ඒවාට නායකත්වය දෙන උදවිය අවාසනාවට ඉන්නේ මේ දේශපාලන පක්ෂවල. ඒකයි ඇත්ත කතාව. මම අභියෝග කරනවා. ඔය උලමා සභාව ඇතුළේ ඔය කට්ටියට පුළුවන් නම් කියන්නේ මොකද මේ ප්‍රශ්නේ කතා කරාම වෙන්නේ හිතනවා මේ කාර්යසාධක බලකායේ පත් කරලා තියෙන මේ මුස්ලිම් අයට තලන්න කියලා. එතෙන්ට ලඝු කරගන්න එපා නිශාන්. මොකද මේ මුස්ලිම් සමාජයේ ඇතුළේ තියෙන ප්‍රශ්නේ මුස්ලිම් සමාජය තුළ විසඳ ගන්න ඕන එක. දැන් අපි මේක කතා කරන්න ගියාමනේ හිත්‍රි දෙන්නේ. දැන් අපි ඕන තරම් ඒවා කතා කරලා තියෙනවා. මේ වැඩේ ඇතුළේ ඒකට උත්තර හොයමු. ඒකට ඔයගොල්ලෝ අපිට උදව් කරන්න. දැන් උදාහරණයක් මම කියන්නම්. මේ ජනාධිපති මන්දිරය හැය පැත්තේ තියෙනවා මේ මුස්ලිම් පල්ලියක්. පුළුවන් නම් උලමා සභාවට ඇවිල්ලා ඔගේ සොහන විවෘත කරන්න කියන්නේ දොර ඇරලා. ඒක අල්ලගෙන ඉන්නේ වහප්වාදීන් තබ්ලිග් ජමාත්කාරයෝ. එන්න කියන්නකෝ ඔය ඔක්කොට අපි ඔබතුමා මුස්ලිම් ජාතිකේ ජාතිකවාදී කඳවුරේ ඉන්න දේශප්‍රේමීන් හැටියට ඔබතුමාලා සංවිධානය කරන්නකෝ ඔය ඕන පල්ලියක මම එන්නම්කෝ. ඔය ඉන්න කෙරුම්කාරයෝ ඔක්කොමත් එක්ක එන්න මේ ප්‍රශ්නේ කතා කරන්න අපි වෙනම කතා කරමු. ඔය කොතනද වරද්දලා තියෙන්නේ? වරදපු තැන් නොමග තරුණයෝ අරන් යන හැටි. ඒගොල්ලන්ම ගිහිල්ලා උත්තර හොයන දේශපාලන නායකයන්ට හේතු වෙලා ඉන්න හැටි. ඒක අපි වෙනම කතා කරමු. මේකත් එක්ක පටල ගන්න එපා. හැබැයි මේක ඇතුලේ තියෙන ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒවා සාකච්ඡා කරන්න අපිට දැන් අවස්ථාවක් තියෙනවා. ඒවා ගොනු කරලා ඒ ඇතැම් වාර්ගික නීති නිසා හෙම්බත් වෙලා ඉන්න ඒ සාම්ප්‍රදායික මුස්ලිම් මිනිස්සුන්වත් ඒ අපායෙන් ගලව ගන්නත් අපිට මේකෙන් පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. ජාතික ඒකාබද්ධතාවයේ පිණිස ජාතික සමගියක් ගොඩනැගෙන්න ඕන කියලා මුළු හදවතින්ම කැපවුණු පිරිසක් අපි. ඉතින් ඒ හින්දා මේ වැඩපිළිවෙල ඇතුලේ හැම අඟහරුවාදම හරි සඳුදා හරි මේ මාධ්‍ය සාකච්ඡා තීතිය ඉන්න බලාපොරොත්තුවක් අපේ නෑ. අපේ සමාජික කවුරුත් මාධ්‍ය වලට කතා කරන්නෙත් නෑ. අවශ්‍ය නම් පැන නගින කරුණු වලට අපි මාධ්‍ය නිවේදනයක් පමණයි නිකුත් කරන්නේ. ඒ නිසා අපිට කරදර කරන්නත් එපා. මොකද මේක ලොකු වැඩක්. අපිට පැය 24ම වැඩ කරන්න වෙනවා. ඒ වැඩ කළොත් තමයි යමක් ජයග්‍රහණයෙන් කෙලවර කරගන්න පුළුවන්. ඒ ආදර්ශය අපි සැපිය යුතුයි. ජනාධිපතිවරයා තබපු ඒ විශ්වාසය අපි ඒ ආකාරයෙන්ම තැබිය යුතුයි. ඒක නිසා අනවශ්‍ය මානයන්ට මේ ප්‍රශ්න ගෙනියන්න එපා. බොරු වලවල් අටවන්නත් එපා. අපි කවුරුත් සහයෝගයෙන් අපිට අපේ දුරවබෝධයක් නැති ඒවා නිවැරදි කරගන්න අවස්ථාව උදා කරගනිමු. අපි දැන් ගොඩාක් කතා කරලා තියෙනවා. අවුරුදු 70 ගානක්ම කතා කරලා තියෙනවා. දැන් තමයි අපිට පොඩි chance එකක් හම්බුනේ මොකක් හරි වැඩක් කරන්න. ඒ හින්දා ඒ වැඩේ අපි හොඳින් සම්පූර්ණ කරන්න බලාපොරොත්තු වෙනවා. මාධ්‍ය නිවේදන පමණයි අපි නිකුත් කරන්නේ. අපේ සමාජිකත්වයන්වත් මම හිතන්නේ මාධ්‍ය වලට කතා කරන්න බලාපොරොත්තුවක් නැහැ. මොකද අපේ එකම ඉලක්කය මේ ලැබිච්ච කාලය ඇතුලේ අපිට පැවරුණු රාජකාරිය 100%කින් සම්පූර්ණ කිරීමයි. බොහොම ස්තුතියි. අපි මේ මාධ්‍ය හමුව સમાપ્ત කරනවා. ඒ වගේම මිත්‍රවරුනි මේ මාධ්‍ය හරහා ඥානසාර ස්වාමීන් වහන්සේ කළ ප්‍රකාශය තව සුළු මොහොතකින් ඔබ සමග බෙදා හදා ගන්නවා අපේ WhatsApp මිතුරු ගුණුව හරහා. ඒ වගේම මාධ්‍ය වලට මේ සාකච්ඡාවේ රූපගත කරන ඒ පටිගතය අපි ලබා දෙන්නම් තව සුළු මොහොතකින්. ඒ වගේම ඔබතුමන්ලාට අහපු ප්‍රශ්න ටික හා සම්බන්ධීකරණය කරගත යුතු යමක් ඇත්නම් අපේ මිතුරු හමුව හරහා අපි නැත්නම් මේ WhatsApp group එක හරහා පුළුවන් ඔබතුමන්ලාට නැවත ප්‍රශ්න කරන්නට හෝ තොරතුරු තහවුරු කරගන්න. කමිටුව හරහා උන්වහන්සේ කියූ දේවල් සම්බන්ධ යමක් දැනගන්නට නැවතත් අවශ්‍ය නම් අපිට ඒ අවස්ථාව උදා කරලා දෙන්න සම්බන්ධීකරණය කරන්න පුළුවන්. නමුත් මාධ්‍ය හමු ලෙස නැවත සංවිධානය කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔවුන්ගේ ක්‍රියාකාරකමින් අනතුරුව කමිටුව තීරණය කළොත් නැවත අපිට මේ ස්ථානය ඔබ වෙනුවෙන් කරන්න අපි සූදානම්. අපි ඊටාත්ම ස්තුතිවන්ත වෙනවා
ශ්‍රී ලංකාවේ එක රටක් එක නීතියක් යන සංකල්පය සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ ප්‍රධානී කළගොඩ ඥානසාර ස්වාමීන් වහන්සේට මෙහි අපේ ආරාධනාවෙන් වැඩම කිරීම ගැන ඒ වගේම එහි සමාජික පෙරදින විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය සුමේද වීරවර්ධන මහත්මයාටත් මෙහි පැමිණීම ගැන සහ සියලු සමාජිකයන්ට අපි සුබ පතනවා සාමකාමී අනාගතයක් වෙනුවෙන් උදාවන ඊළඟ પરම්පරාවට ඔවුන්ගේ ශක්තිය ධෛර්යය සහ දැනුම කැප කරන්නට ආශිර්වාදයක් වේවා කියා එසේම අපි ඔබෙන් ඉල්ලීමක් කරනවා එම ප්‍රාර්ථනාවත් එක්ක සමපාත වන්නට වාර්තාකරණයේදී අද උන්වහන්සේ පවසූ දේ පිළිබඳව සාධාරණ වන්නට කියා. මොකද කිව් දේ නොලිව්වොත් නොකිව්වොත් එක විකෘතියක් බවට පත් වෙන්න ඉඩ තියෙනවා. සමහර මාධ්‍ය වාර්තා සම්බන්ධව ආරාධිතයන් දක්වන අදහස් අපි පෞද්ගලිකව ඔබේ මාධ්‍යයට සම්බන්ධ සමහරුන්ගේ යෝජනා චෝදනා තිබෙනවා. ඒවා ඔබට පෞද්ගලිකව ලබා දෙන්න අපේ කාර්ය මණ්ඩලය මහන්සි වේවි. වඩා හොඳ සරු පාරදෘශ්‍ය මාධ්‍ය ගනුදෙනුවක් සඳහා ඔබට ඉවහල් වේ කියන යහපත් සංකල්පයෙන්මයි අපේ කරන්නේ. අපි හෙට උදෑසන ජනාධිපති ලේකම්තුමා උදෑසන 10ට අපි උත්සාහ කරනවා මේ ස්ථානයට කැඳවා ගන්නට. ජනාධිපති මාධ්‍ය ලේකම්තුමා බොහෝ දේවල් පැහැදිලි කරා විශේෂයෙන්ම අනපනත් ගැසට් සම්බන්ධව ඔහුගේ ආස්ථානයන් පිළිබඳව ඒ වගේම අනාගතය සම්බන්ධව භාණ්ඩාගාරය සම්බන්ධව පිබි ජයසුන්දර මහත්මයා ඒ පිළිබඳව විශේෂඥයෙක් නිසා එතුමාගේ අදහස් ඔබට සිංහල සහ ඉංග්‍රීසි කියන භාෂා දෙකෙන් අවසර ලබා ගන්නට පුළුවන් පිළිතුරු ලබා දීමට පිළිතුරු ලබා ගැනීමට අපි ආරාධනා කරනවා අපි ඊට ඉක්මනින් ඔබට ස්ථිර වුණු වහාම ඒ පිළිබඳ පූර්ව දැනුවත් කිරීම ලබා දෙන්නම් දැනට අපි ආසන්න වශයෙන් උදෑසන 10 කියා වේලාව තබා ගනිමු ඔබ සියලු දෙනාට නිරෝගීමත් දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය වෙනුවෙන් සමු ගන්නට අවසරයි මම කිං ශ්‍රී රත්නායක ආයිබෝවන් The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාතී වාර්තාකරණය